නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අපිට මේ දහමඟ පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අදත් අපි අමාදුර විවරවිය සදහම් දේශනා මාලාවේ ගිහි ජීවිතයේ ගත කරන ඔබට ඊටාම වැදගත් වන දේශනා කිහිපයක් ඉගෙන ගන්නටයි සූදානම් වෙන්නේ. අද මේ උතුම් ධම්දෙසුමේ විකාශන දායකත්වය එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පදිංචි පින්වත් කසුන් අබේදීර මහත්මයා විසින්. සසර වසනතුරු සත්පුරුෂයන් සහ අසත්පුරුෂයන් වෙන් කර ගන්නට ප්‍රඥාව ලැබීම පිණිසත්, අසත්පුරුෂයන් හා එක් නොවීම පිණිසත්, සත්පුරුෂයන්ට සිත කය වචනයෙන් වරදක් නොවීම පිණිසත්, ඒ සත්පුරුෂ ඇසුරෙන් කිසිදා වෙන් නොවීම පිණිසත් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසත් මේ පින් උපකාර වේවා කියන ඊතා උතුම් ප්‍රාර්ථනයක් පෙරදරි කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. පුංචි කාලේ ඉඳලා අපි ඉගෙන ගත්ත ප්‍රාර්ථනාවත් එයයි. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය. නිවන් දකින මොහොත දක්වාම සත්පුරුෂ ඇසුරම වේවා. මා මේ බාල සමාගම. බාල ඇසුර මට නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කළා. ඉතින් ඊට සාවධානව අද මේ දේශනාවය ශ්‍රවණය කරමු. සූත්‍ර සංග්‍රහයේ ඊළඟට තිබෙන දේශනාව මේ දෙසුම සූත්‍ර සංග්‍රහයේ සඳහන් වෙන්නේ ධර්ම දේශනා සඳහා. දැන් මේ සූත්‍ර සංග්‍රහය කියන්නේ භික්ෂුන් වහන්සේලා භාවිතා කරන්ට හදාගත් අත්පොතක්නේ. එතකොට මේ අත්පොතෙහි අවසාන මාතෘකාවක් තියෙනවා. ධර්ම දේශනා කිරීම සඳහා අනුමෝදනා ආදියට ඉගෙනගෙන තිබිය යුතු දේශනාවන්. අන්නේ මාතෘකාව යටතේ නිධිකණ්ඩ සූත්‍රය. නිධිකණ්ඩ, නිධි කියද්දි මා ප්‍රාණ දයන්න, අනිත් අකුරු සාමාන්‍ය අල්ප ප්‍රාණ. නිධිකණ්ඩ සූත්‍රය නිධානයක් තැන්පත් කිරීම ගැන උදාහරණයක් එක්ක, උපමාවක් එක්ක මේ දෙසුම සඳහන් වෙන්නේ. පින්වතුනි, පින්වත් දරුවනි, අද කාලේ මිනිස්සු බැංකුවේ සල්ලි තැන්පත් කරනවා වගේ, විවිධ විද්‍යුත් ක්‍රම වලට ආයෝජන කරනවා වගේ, ඒ කාලේ මිනිස්සු නිදන් තැන්පත් කළා. ඔබ දන්නවනේ හොරු එහෙම ඔය හාරලා ගන්න පරණ තැන් වලින්. ඉතින් එක දවසක් මේ නිධිකණ්ඩ සූත්‍ර දේශනාවට පසුබිම් කතාවක් තියෙනවා. එක දවසක් එක ධනවත් සිටුවරයෙක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් පූජා කරමින් හිටියා. ඒ ප්‍රදේශයේ රජුරවන්ට ඕන වුණා මොහුගෙන් ධනය. සිටුවරයෙක්නේ. සිටුවරයා සතුව වුණත් කවුරු සතුව වුණත් තියෙන ධනය අයිති රජුරවන්ට. රජුරවන්ට ඕන වෙලාවක ගන්න පුළුවන්. නමුත් රජුරෝ ඔහුටම පවරන ඔබ සතු මේ ධනය ඔබම පරිහරණය කරන්න කියලා සිටු තනතුරු ප්‍රදානය කරනවා. ඒ රජුරවන්ට අවශ්‍යතාවයක් ආවොත් ඉල්ලනවා. රාජපුරුෂයෝ පිටත් කරලා යවුවා ඒ ගිහි පින්වතාගෙන්, සිටුවරයාගෙන් ධනය ඉල්ලන් එන්න කියලා. එතකොට මේ ගිහි සිටුවරයා ඒ වෙලාවේ දානි පූජා කර කර හිටියේ. රාජපුරුෂයා ආවා. එතකොට හනිකට එළියට ඇවිල්ලා මේ සිටුතුමා කිව්වා, රාජපුරුෂයනි,
මම මේ නිධානයක් තැන්පත් කරමින් ඉන්නේ. නිසා පස්සේ එන්න කිව්වා. ඒ පිරිස පිටත් වුණා. බුදුරජාණන් වහන්සේට ඇහුණා නිධානයක් තැන්පත් කරමින් ඉන්නේ කියපු කරුණ. දැන් සමහර වෙලාවට දානයක් දෙන්නේ ඒ නිසා රජුරවන්ට අදාළ සේවය කරන්නට බෑ කිව්වොත් ශ්‍රද්ධාව නැති රජෙක් එක ගණන් ගන්නෑ නේ. එක්ක උපක්‍රමයකින් තමයි මේ සිටුතුමා වචන කියන්ට ඇත්තේ. නමුත් ඒ වචනේ බුදුරජාණන් වහන්සේට ඇහුණ එක හොඳට ගියා. ඔහු නිදානයක් තැන්පත් කරනවා කියලා කිව්වහම දානයක් දෙනවා කියද්දී අපහදින මිනිස්සු නිදානයක් තැන්පත් කර කර ඉන්නකොට එතනින් එන්න බෑනේ. මොකද නිදානේ තැන්පත් කරන්න මහන්සි වෙන මිනිස්සු ගන්න පුළුවන්. ඒකේ වත් පිළිවෙත් ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම ඉවර කරලම තමයි එතනින් එන්න වෙන්නේ. රාජපුරුෂයෝ ඉක්මනින්ම ගිහිලා රජුරවන්ට කියන්න ඇති. ඒ කොයි අදහසින් වෙතත් නිදානය කියන වචනේ ඒ සිටුතුමා දැනගෙන කිව්ව වෙන්නත් පුළුවන්. ඇයි මේක පින් රැස් කර ගැනීම කියන්නේ නිදානයක් වගේ. කොයි හැටි වෙතත් බුදුරජාණන් වහන්සේ නිදානය කියන වචනය අරගෙන ඊට වටින ගාථාවන් වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා නිදිහින් නිදහෙති පුරිසෝ ගම්භීරේ ඕදකන්තිකේ. පුරුෂයෙක් නිදානයක් තැන්පත් කරද්දී පොළවේ යටට හාරනවා වතුර එනකම්ම. හාරලා තමයි මට මේ නිදානය ප්‍රයෝජනයකට යම් කිසි කටයුත්තකට ගන්න පුළුවන් මේ ධනෙ කියලා නිදානේ තැන්පත් කරන්නේ. අත්ථේ කිච්චේ සමුප්පන්නේ අත්ථය මේ භවිස්සති. යම් ප්‍රයෝජනයක් යම් දෙයකට යොදවන්න ඕන වෙනකොට මට මේ ධනෙ උදව් වෙයි කියලයි වතුර එනකම් පොළව හාරලා ධනෙ තැන්පත් කරන්නේ. ඒ නිදානේ උදව් වෙනවා රාජතෝවා දුරුත්තස්ස. මොහු අපරාධකාරයෙක් කියලා රජුරවන්ට කවුරු හරි කියන්න පුළුවන්. කිව්වට පස්සේ නපුරු වෙනවා රජුරෝ. අන්නේ නපුරු කිව්වට පස්සේ රජුරෝ අන කරනවා මොහු අල්ල ගන්න කියලා. දැන් මේ කියපු වචනේ නපුරු විදිහට කියපු වචනයක්. දුරුත්තානං දුරාගතානං වචනපතානං කියන්නේ. වැරදියට කියන ලද වචනයක්. හතුරු එහෙම කරනවනේ. අන්නේ වගේ වෙලාවට රජුරුවන්ගෙන් බේරෙන්න ධනෙ දෙන්න පුළුවන්. චෝරතෝ පීලිතස්සවා සොරු පෙළනවා. සොරෙක් පෙළන්න පුළුවන් ඔබ සතු ධනෙ අපිට දීපන් කියලා. නැත්තම් මරනවා කියලා. දරුවෙක් අරගෙන. ආන් ඒ වෙලාවට ධනෙ දීලා ජීවිතේ බේර ගන්න පුළුවන්. දරුවව බේර ගන්න පුළුවන්. ඉනස්සවා පමුක්ඛාය ව්‍යාපාර කරන අය ණය ගන්නවා. එතකොට ණය හිමියෝ බල කර කර ඉල්ලන්න පුළුවන්. අන්න එතකොට නිදානය අරහාරලා හරි ඒ ණය ගෙවලා නිදහස් වෙන්න පුළුවන් කරදරෙන්. දුබ්බික්ඛේ දුර්භික්ෂ අවස්ථා එනවා. ආහාර පාන හිග දුර්භික්ෂ අවස්ථා එන්න පුළුවන්. වහින්න නැති නිසා ගොවිතැන් පාළු වෙලා. වසංගත රෝගයෙන් ගොවිතැන් පාළු වෙලා. තවත් විවිධ ආක්‍රමණ ආදී රට ඇතුලේ හටගන්න දේශපාලනික වියවුල් නිසා දුර්භික්ෂ වෙන්න පුළුවන්. අනේ දුර්භික්ෂ අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න නිදාන උදව් වෙනවා. ආපදාසුවා හදිසි ආපදා තත්වයකදී ස්වභාවික විපතකදී ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒත දත්තාය ලෝකස්මින් නිධි නාම නිධියති. ඔන්න ඔය අර්ථයන් පිණිස ලෝකයා නිධන් නමින් මේ තැන්පත් කිරීම කරනවා. රන් රුවන් ආදී දේවල්. තාව සුනිහිතෝ සන්තෝ ගම්භීරේ ඕදකන්තිකේ න සබ්බෝ සබ්බදා ඒව තස්සනං උපකප්පති. බුදුරජාණන් වහන්සේ වදාලා වතුරේනකන් හාරලා ඊතා ගැඹුරු තැනක සුරක්ෂිතව තැන්පත් කරලා තිබ්බත් නිධානය හැම විටම එය පිහිටට එන්නේ. ඒ සියලු ධනය හැම කල්ලිම ඔහුගේ කටයුත්තට උපකාරී නොවේ. ඒකට හේතුව ඊට පස්සේ පැහැදිලි කරනවා.
ප්‍රයෝජනයක් වෙයි කියලා තමයි තැන්පත් කරන්නේ. නිදිහිවා ඨානා චවති. හැබැයි මේ නිදහනේ එතනින් වෙන තැනකට ගිහිලා තියෙන්න පුළුවන් හොයන්න බැරි වෙන්නේ. මේ පොළව ඇතුලේ විවිධ බුහු චලන වෙනවනේ. එතකොට නිදහනේ තිබ්බ තැනින් බැහැර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජලාශයක් අයිනේ වගේ අර අනිපිඩු සිටුතුමාගේ තිබ්බනේ. පොඩි ගඟක් අයිනේ තිබ්බ නිදන් හැලි ටික ඔක්කොම ජලයට ගහන් ගියා යූර හේදිලා. මිනිස්සු හිතන්නේ නැති තැන්වල නිදන් තැම්පත් කරනවා. ඒ වගේ ආපදාවක් වෙන්න පුළුවන්. තිබ්බ තැනින් නිදහනේ නැහැ. සංඥා චාස්ස විමුහති. එහෙම නැත්තම් ඔහුට නිදානය කළ තැන පිළිබඳව ඔහු දාලා තිබ්බ නිමිති අමතක වෙන්න පුළුවන්. ලකුණු අමතක වෙන්න පුළුවන්. මග හැරෙන්න පුළුවන්. ඒවා මැකිලා ගිහිල්ලා හරි තිබ්බ තැන හඳුනා ගන්නට බෑ. වනාන්තරවල විශාල ගස් ගල් යට තැම්පත් කරන දැන් හොයා ගන්නට බෑ. නාගාවා අපනාමින්ති. අන්න බලන්න සාමාන්‍යයෙන් අද කට්ටිය පිළිගන්නේ නැති කතාවක් අතීතේ නම් පිළිගත්තා. නිදන් මේ එරිදිමත් නාගයෝ තිබ්බ තැනින් බැහැර කරනවා. නාගාව අපනාමින්ති. නාගය හෝ බැහැර කොට තිබෙන්න පුළුවන්. යක්ඛාවාපි හරන්තිනම්. එහෙම නැත්නම් යක්ෂයෝ හරි නිදහනේ අරන් යන්න පුළුවන්. ඔන්න ධන දාන්නේ. ඊට පස්සේ යක්ෂයෝ හංගලා ඒට අධිග්‍රහිත වෙලා හො ඉන්නවා. එහෙම පැහැර ගන්නවා. අප්පියාවාපි දායාදා. එහෙම නැත්නම් Taman අකමැති අය ඉන්නවා උරුමකම් කියන්න ඇවිල්ලා. එහෙම කෙනෙකුට දායාද වෙනවා. උද්ධරන්ති අපස්සතෝ. කවුරු හරි ගොඩ ගන්න පුළුවන් ඔහුට පේන්නේ නැති වෙන්න. හොරෙන්. එතකොට මේ විදිහට තමන්ගේ ප්‍රයෝජනයට තැම්පත් කරන නිධානයම තමන්ට නැති වෙනවා. යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බ මේතං විනාශති. යම් වෙලාවක පින ගෙවුනොත් ඔය ඔක්කොම විනාශ වෙලා යන්නත් පුළුවන්. ඒ නිධානෙ නැති වෙන ක්‍රම. එතකොට පින ඉවර වීම නිසාත් නැති වෙන්න පුළුවන්. ඒක කර්මය කියලා ගන්න පුළුවන් එතනදී. එහෙම නැත්නම් හොරු ගන්නත් පුළුවන්. ස්වභාවික විපතකින් නැති වෙන්නත් පුළුවන්. නාගයක්ෂාදීන් ගන්නත් පුළුවන්. උරුමය තියෙන වෙන කෙනෙක් තමන් අකමැති වෙද්දිම හොරාට ගන්නත් පුළුවන්. ඒ විදිහට නැති වෙනවා. හැබැයි යස්ස දානේන සීලේන සංයමේන දමේන ච නිධි සුනිහිතෝ හෝති ඉත්‍ත්‍යා පුරිසස්සවා. ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි විසින් දන් දෙනවා නම් ඊළඟට දානයෙන්ද සීලයෙන්ද ඊළඟට චිත්ත සංවරයෙන්ද ඉන්ද්‍රිය දමනයෙන්ද. ඉන්ද්‍රිය දමනය ප්‍රඥාවට සම්බන්ධයි. ප්‍රඥා සම්බන්ධ ඉන්ද්‍රිය දමනයෙන්ද යම් නිධානයක් මනාකොට නිදන් කරනවද යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අන්න ඒක පුණ්‍ය නිධානයක් බවට පත් වෙනවා. තව තියෙනවා චේතියම් හිච සංඝේවා. චෛත්‍ය රාජයන් වහන්සේලාට කරන පූජාවන් සංඝේවා සංඝයා කෙරෙහි පුද්ගලේ යම් පුද්ගලයෝ කෙරෙහි එක භික්ෂුවක් එක බුදුරජාණන් වහන්සේ කෙරෙහි එහෙම නැත්නම් එක පුද්ගලයෙක් අරමුණු කරගෙන තමන්ගේ ඥාතියෙකුට යාළුවෙකුට හරි අතිථිසුවා ආගන්තුකයෙක් වෙනුවෙන් හරි. අතිථි කියන්නේ ආගන්තුකයෙක් වෙනුවෙන් හරි මාතරී පිතරී වාපි අම්මා තාත්තා වෙනුවෙන් හරි අතෝ ජෙට්ටම්හි බහතරී එහෙම නැත්නම් පවුලේ වැඩිමහල් සහෝදර සහෝදරියන් කෙරෙහි හරි යම් දෙයක් දෙනවද උපස්ථාන කරනවද ඒසෝ නිධි සුනිහිතෝ අජේයෝ අනුගාමිකෝ. අන්නේ නිධානය මනාකොට තැන්පත් කරපු නිධානයක්. අත් නොහැර තමා සමග එන නිධානයක්. පහාය ගමනීයේසු මේ ජීවිතය අත්හැරලා යන ගමනේදී ඒතං ආදාය ගච්ඡති. ඒ නිධානයත් අරන් යන්න පුළුවන්. වටිනවනේ. ඕන වෙලාවක මැරෙන්න පුළුවන් නම්
මැරෙනකොට අරන් යන්න පුළුවන් නිධානයක් තියෙන එකයි වටින්නේ. සම්පත් අපි ජීවිතේම මහන්සි වෙලා හම්බ කරලා අපි කියන්නේ මැරිලා හම්බ කරලා මරණයෙන් එක දාලා යන්න වුණොත් අපරාධයි. මරණයත් එක්ක අරගෙන යන්න පුළුවන් අනුගාමී නිධාන. මේ අට කතාවේ සඳහන් වෙනවා නිධාන වර්ග 4ක් තියෙනවා. නිධාන වර්ග 4ක් තියෙනවා. තහවර නිධාන, ස්ථාවර, ජංගම නිධාන, ඊළඟට අංග සම නිධාන, අනුගාමික නිධාන. තහවර නිධාන කියලා කියන්නේ ඇවිදින්න බැරි නිධාන. ඇවිදින්න බැරි පොළව හාරලා තැන්පත් කරනවා. එහෙම නැත්නම් ඒ කාලේ ටැඹක් සාමාන්‍යයෙන් උස බිත්තියක උඩක තැන්පත් කරනවා. සොල්දරවල එක බිත්තියේ එල්ලනවා. ඒ වගේ වස්තුව තියෙනවා හොයන්න බැරි තැන්වල. ඒවත් නිධාන තමයි. ස්ථාවර භූමිගත හෝ ආකාශගත. අමුරන් රත්තරන් එහෙම නැත්නම් කුඹුරු ඉඩකඩම් වෙනත් යම් කිසි දෙයක් ඇවිදගෙන යන්නේ නැති දේවල් තියෙනවා. ඒ ඔක්කොම රාන්දිදී මුතුමැණික් ඔක්කොම ස්ථාවර නිධාන. ජංගම නිධාන කියලා කියන්නේ තමන් සතු ධනයක් හැටියට ඉන්න දැසිදස්සෝ සේවක සේවිකාව. ඔහුට කැමති විදිහට වුණ මෙහෙවන්න පුළුවන්. ඇත්ගව අස් වෙලඹුන් ඇත්තු අශ්වයෝ වෙලඹුන් ගවයෝ එළුවෝ කුකුල්ලෝ ඌරෝ මේ වගේ පශු සම්පත් ඒ ඇවිදිනවනේ ජංගම නිධාන හැටියට ඒ සලකලා තියෙනවා. අංග සම නිධාන කියලා කියන්නේ ඔහු සතු දැනුම. බලන්න පුරාණේ ඉඳලා මේ දෙන අර්ථකථන දැන් අද මේ මෑතකනේ කියන්නේ දැනුම තමයි මේ ලෝකෙ තැන්පත් කරන්න හොඳම දේ. ඔය වගේ ඒ ඉස්සර ඉඳලා කියලා තියෙනවා. එකට කියන්නේ අංග සම ජීවිතයේ අංගයක් වගේ උකට තියෙනවා. යම් ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම. දැන් ඔබ කරන රැකියාවේ ඔබට තියෙනවා සුවිශේෂී කුසලතා. යම් කාර්මික ශිල්පීන් ඉන්නවා නිපුණතා තියෙනවා. ඒ ඔක්කොම ඒවා නිධාන. ඒ නිධාන කියලා කියන්නේ ඔහුව සැපවත් කරනවා නිධානේ. කර්මාන්ත දැනුම, ශිල්පීය දැනුම, විද්‍යා දැනුම, බහුශෘත බව ඒවා තමන්ගේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන අංගපසංග වගේ. ඒකට කියනවා අංග සම නිධාන. අනුගාමික නිධාන කියලා කියන්නේ අපි රැස් කරන පින්. දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන්, ධර්ම ශ්‍රවණමය වශයෙන්, ධර්ම දේශනාමය වශයෙන් යම් පිනක් කරනවද ඒවා තමා අනුව පස්සෙන් ඇවිල්ලා ඉෂ්ට විපාක ලබා දෙනවා. යහපත් විපාක ලබා දෙනවා. අනේ නිධානයේ තමයි මෙතනදී මේ අනුගාමික නිධානය කියලා කියන්නේ. ඉතින් අනුගාමික නිධානයක් තියෙන එක අපිට ගොඩක් වටිනවා. දැන් අපි යම් කිසි සැපයක් විඳිනවා නම් ඒ පිටිපස්සේ අපිත් මේ නිධානයක් තැම්පත් කරපු එකේ විපාක විඳිනවා වෙන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා කොච්චර සැප විඳිනවද කියන්නේ මේ වැඩි සැප නැති මනුස්ස ලෝකේ පවා මේ දිනවල මිනිස්සු හරියට පීඩා කරදර විඳිනකොට සමහරව එහෙම කරදර තියෙනවද දන්නේ නැති අය ඉන්නවා. දැන් හොර වංචා කරලා නෙමෙයි ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ලැබුණු ධාර්මිකව ලැබුණු දේවල් තියෙනවා. ඒ දරුවෝ ඉන්නවා තරුණයෝ ඔවුන්ට දුකක් පීඩාවක් තේරෙන්නේ නැහැ. ලයිට් කපනවද කියලා දන්නේ නැහැ. මොකද ලයිට් කපනකොටම ජෙනියොන් වෙනවා ජෙනරේටරේ. ඊළඟට ඔවුන් තෙල් හිගයක් තියෙනවද දන්නේ නැහැ. හේතුව ඔහුට ඕන වෙලාවට ඔහු එක්කන් යනවා වාහනේ. ඒ ධාර්මිකව දියුණු වෙච්ච මිනිස්සුන්ගේ දරුවෝ ඉන්නවා. එතකොට එවැනි දෙමව්පියෝ ළඟට පරලොවින් චුත වුණේ මිනිසයා සත්වයා ඇවිල්ලා ඉපදුනේ ඔහු රැස් කරගත්ත ඔහු තැන්පත් කරපු ඔහුගේ නිදානය නිසා. ඔහුගේම නිදානය තමයි විඳින්නේ. ඒ නිසා ඒවට කියන්නේ අනුගාමික නිදාන. ඒ අනුගාමික නිදානයක් තැන්පත් කරන්න ආකාර කීපයක් වෙන දානය, සීලය, ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය දමනය, සංසිඳීම, බණ භාවනා කිරීම මේ ඔක්කොගෙම පින් රැස් වෙනවා. චෛත්‍යයට බුදුරජාන් වහන්සේට සංඝයාට
යම් යම් පුද්ගලයින්ට, ආගන්තුකයන්ට, අම්මට තාත්තට, සහෝදර සහෝදරියන්ට, වැඩිමහලු උපස්ථාන වන්දනාමාන ගෞරව සත්කාර බුහුමන් දැක්වීමත් ඒවා ඔක්කොම පිං. ඒ ඔක්කොම තමා සමග යන අනුගාමික පිං. ඒ පිං රැස් කරගන්න ආකාර දස පුණ්‍ය ක්‍රියා කියලාත් අපි අහලා තියෙන දෙනේ දානය, සීලය, දාන සීල භාවනාව, පත්තිපත්තානුමෝදනා, පින් දීම, පින් අනුමෝදන් වීම, ඔය ආදී වශයෙන් තියෙනවා. වත් පිළිවෙත් කිරීම, වැඩිහිටියන්ට ගරු කළ යුතු උතුමන්ට, වේයාවච්චපචායන, ධම්ම දේශනා, ධම්ම ශ්‍රවණං, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, දිට්ඨිජු කම්ම, මේ සම්මා දිට්ඨිය හරි විදිහට ලෝකේ දැකීමත්, දෘෂ්ටිය ඍජු කර ගැනීමත් පිනක්, පුණ්‍ය ක්‍රියාවක් හැටියට සලකන්න. මේ විදිහට තැන්පත් කරන නිදානේ අත්නොහැර ඔහු අනුව එනවා. ඔහු මෙලව අතහැරලා යද්දි පරලොවට එනවා. අසාධාරණ මඤ්ඤේසං, වෙනත් අයට සාධාරණ නෑ ඒක. කාටවත් පැහැර ගන්න බෑ. අචෝරහරණෝ නිදි, හොරුන්ට ගන්නට බැරි නිධානයක්. කෛරාත දිහිරෝ පුඤ්ඤානි යෝ නිධි අනුගාමිකෝ, යම් නිධානයක් තමන් අනුව එනවද අනුගාමික නිධානයක් හැටියට ධෛර්යවන්ත නුවණැත්තා එවැනි පින් කරන්නේය. නුවණැත්තේ පින්කම් කරන්නේය. ඒස දේව මනුස්සානං සබ්බකාම දදෝ නිධි. මේ පුණ්‍ය කර්මය කියන දෙය දෙව් මිනිසුන්ට සියලු කැමති සම්පත් ලබා දෙනවා. සියලු කැමති සම්පත් ලබා දෙන්නට සමත් මේ පින කියන දෙය. පිනෙහි විපාක ගැන වැඩිපුරම විස්තරයක් තියෙනවා මේ නිධි ඛණ්ඩ සූත්‍රයේ. යං යදේවාභිපත්තින්ති සබ්බ මේ තේන ලබ්බති. යමක් ප්‍රාර්ථනා කරනවද, ඔහු යමක් ප්‍රාර්ථනා කරනවද, ඒ සියල්ලම පුණ්‍ය නිධානය හේතු කරගෙන ලැබෙනවා. ඔහු හිතන්නේ මොකද්ද ලැබිලා? මනුස්ස ලෝකේ මේ වගේ පිරිච්ච යුගයක සමහර මිනිස්සු එහෙම ඉන්නවා. ඔහු යමක් හිතනකොට ඒක ඔහුට ලැබෙනවා. ඒ ඔහු රැස් කරගත්ත පිනේ විපාක. සුවන්නතා සුස්සරතා සුසන්ඨාන සුරූපතා ආධිපච්ච පරිවාරං සබ්බ මේතේන ලබ්බති. උන්න පිනේ ආනිසංස. සුවන්නතා, ලස්සන වර්ණයක් ලැබෙනවා. සුවන්නතා, ඔහුගේ පැහැ ප්‍රියමනාපයි. සුස්සරතා, හඬ මිහිරි, මధుර හඬක්. සුසන්ඨාන, ඔහුගේ අංගපසංග හොඳට පිහිටවලා තියෙන්නේ, ඇද කුද නැහැ. සුරූපතා, ඔහුගේ සිරුර හරි සුරූපී. ආධිපච්ච පරිවාරං, ඔහුට හොඳ පිළිගැනීමක්, අධිපති බවක් තියෙනවා. උදව්වට හරියට පිරිස ඉන්නවා. මේ අනුගාමික නිදාන ආනිසංස. දන් දීමෙන්, සිල් රැකීමෙන්, භාවනා කිරීම ආදීන් යමෙක් පුණ්‍ය නිදානයක් රැස් කරගත්තොත් ඒකෙන් ලැබෙන විපාක ඊළඟ ජීවිතවල සබ්බ මේ තේන ලබ්බති. ඒ සියල්ලම ලබයි. පදේශ රජ්‍යං ඉස්සරියං, ප්‍රාදේශීය රජකම ලැබෙනවා. ඒ වගේම ජනපදවල ඉසුරුමත් බව, අධිපති බව ලැබෙනවා. චක්කවර්ති සුඛං පියං, මුළු මහ පොළොවටම අධිපති ප්‍රිය වූ සක්විති සැපත් ලැබෙනවා. දේව රාජ්‍යම්පි දිබ්බේසු, දෙවියන් අතර දිව්‍ය රාජ්‍යයක් ලැබෙනවා. සක්දේඳුන්ට සෙයින් සබ්බ මේ තේන ලබ්බති. ඒ සියල්ලම ලැබෙනවා. මොකෙන්ද? පින් රැස් කර ගැනීම. පින් රැස් කරගන්නේ කොහොමද? සිත කය වචනේ මුල් කරගෙන හොඳ ක්‍රියා කළා. හොඳ ක්‍රියාවන් සිදු කරලා දානේන ඊට පස්සේ සීලේන, සිල් රැකීමෙන්, සංයමේන, දමේන, සංසිඳීමෙන්, බණ භාවනා ආදී කිරීමෙන්, දමේන ඉන්ද්‍රිය දමනයෙන්, ප්‍රඥා සම්පන්න විදර්ශනා ආදී කිරීමෙන් මූලික අවස්ථාවේ රැස් වෙනවා පින්. විදර්ශනාවේදී උනත්. ඉතින් ඒයින් ලැබෙන ආනිසංස තමයි මේ සොඳුරු රූපයක්, මිහිරි හඬක්, මිහිරි අංගපසංග, මිහිරි රූපයක්, ලස්සන රූපයක්, අධිපති බවක්, පරිවාර සම්පත්තිය, ප්‍රදේශ රාජ්‍ය, ජනපද ආදී ප්‍රධාන රාජ්‍ය, ඊට පස්සේ සක්විති රජ, දිව්‍ය රාජ්‍ය, ඒ සියල්ල ලැබෙනවා.
මානුෂිකාච සම්පatti දේවලෝකේ චයා රති. මනුස්ස ලෝකේ යම්තාක් සම්පatti තියනවාද ඒ සියල්ල. දිව්‍ය ලෝකේ යම් හිත ඇද ගන්න දේවල් තියනවාද ඒවා. යාච නිබ්බාන සම්පatti සබ්බමේතෙන් ලබති. යම් නිවන් සැපයක් තියනවාද නිර්වාණ සම්පත්තියක් තියනවාද සියල්ලම ලැබේ පිනේ. කියන්නේ දෙව් මිනිස් සැප සහ නිවන් සැප ත්‍රිවිධ සම්පatti කියන්නේ මානුෂිකාච සම්පatti දේවලෝකේ චයාරති යාච නිබ්බාන සම්පatti සබ්බමේතේන ලබ්බති. මිනිසුන් අතර විඳින සැපද දෙවියන් අතර විඳින සැපද නිවන් සැපද ලැබෙනවා. මිත්ත සම්පද මාගම්ම යෝනිසෝව පයුංජතෝ විජ්ජා විමුක්ති වසී භවෝ සබ්බමේතේන ලබ්බති. හරි ලස්සන ගාථාවක් අර්ථවත්. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා මිත්ත සම්පද මාගම්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය වෙත පැමිණියාට පස්සේ යෝනිසෝව පයුංජති යෝනිසෝව පයුංජතෝ ඒ කියන්නේ නුවණින් විමසමින් භාවනා ආදීෙහි යෙදෙන කෙනෙක් ඉන්නවා නම් කල්යාණ මිත්‍ර ඇසුර නිසා නුවණින් යුතුව යම් ක්‍රියාවල යෙදෙනවා නම් නුවණින් යුතුව බණ භාවනා කරනවා නම් විජ්ජා විමුක්ති වසී භවෝ සබ්බමේතේන ලබ්බති. ඒ යෙදෙන කෙනාට ත්‍රිවිද්‍යාව ලබන්න පුළුවන්. විජ්ජා විමුක්ති වසී භවෝ. විජ්ජා කියලා කියන්නේ ත්‍රිවිද්‍යාව. පූර්ව නිවාසානුස්මති ඥානය, පෙරගත කළ ජීවිත දකින්න පුළුවන්. චුතූපපාත ඥානය, කාය වචන සිත මුල් කරගෙන කරන වැරදි වලින් දුගතිය යන හැටි, හරි දේ කරපුවාම සුගතිය යන හැටි, සුගති දුගති උපත දිවසින් දකින්න පුළුවන්. චුතූපපාත ඥානය. ආසවක්ඛය ඥානය සියලු ආශ්‍රවක්ෂය කොට කෙලස් දුරු කොට ලබන ඥානය. මේ ත්‍රිවිද්‍යාව ලැබෙනවා. කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා ඊතා හොඳින් නුවණින් මෙනෙහි කරමින් බණ භාවනාවේ යෙදෙන කෙනාට විද්‍යා විමුක්තිය වසී භවෝ. ඒ ත්‍රිවිද්‍යාව ඒ වගේම අෂ්ට සමාපatti ආදී තණ්හාව දුරු කිරීමෙන් ලබන චිත්ත ශාන්තිය, නිර්වාණය නම් වූ විමුක්තිය මේවා ලබන්න පුළුවන්. සබ්බමේතේන ලබ්බති. මේ සියල්ල පුණ්‍ය නිධානයේ හේතු කරගෙන ලැබෙනවා. හැබැයි එවැනි ශ්‍රේෂ්ඨ විද්‍යා විමුක්ති ආදිය ලැබෙන්න කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක නුවණින් මෙනෙහි කිරීම ධර්මානුධර්ම ප්‍රතිපදාව තියෙන්න ඕනේ. ඒ පින ඒවා ලබන්නට උපකාර වෙනවා. නමුත් කල්යාණ මිත්‍ර ඇසුරින් ධර්ම ශ්‍රවණය කොට යෝනිසෝ මනසිකාරය කොට ධර්මානුධර්ම ප්‍රතිපදාවේදී තමයි විද්‍යා විමුක්තිය ආදී සම්පත් ලැබෙන්නේ. පටිසම්භිදා විමුක්ඛාච ඒ ක්‍රියාවම කරගෙන යනකොට තවත් කෙනෙකුට ලබන්න පුළුවන් ආර්ථ ධර්ම නිරුක්ති පටිභාන නැමැති සිව්පිලිසිඹියා සතර පටිසම්භිදා විමුක්ඛාච අෂ්ට විමෝක්ෂ ලබන්න පුළුවන්. රූපේ රූපානි පස්සති ආදී විදිහට විග්‍රහ කරලා තියෙන මේ රූප ධාන අරූප ධාන නිස්ෘත විමෝක්ෂයන්ටපත් වෙන්න පුළුවන්. යාච ශාවක පාරමී යම් මේ ශ්‍රාවක පාරමිතාවක් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවකත්වයේ පිණිස පුරණ ලද ගුණ ධර්ම තියෙනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පුරණ ලද ගුණ ධර්ම තියෙනවා. අනේ ගුණ ධර්ම පුරුදු කරන අවකාශය ලැබෙනවා පිනේ. පච්චේක බෝධි තනියම වෙනම බුද්ධත්වයටපත් වෙනවා පසේ බුදුවරු. ඒ පච්චේක බෝධිය ලබන්න බුද්ධ භූමි සම්බුද්ධත්වය ලබන්න පුළුවන්. සබ්බමේතෙන් ලබ්බති. ඒ සියල්ල ලබන්න පුළුවන්. එවං මහත්තිකා ඒසා යදිදම් පුඤ්ඤ සම්පද බලන්න බුදු පසේ බුදු මහරහත් ඊට පස්සේ ශ්‍රාවක අෂ්ට සමාපatti අෂ්ට විද්‍යා අෂ්ට විමෝක්ෂ
ත්‍රිවිද්‍යා ආදී මේ සියල්ල ලබන්ට පින උපකාර වෙනවා. පුණ්‍ය නිධානයේ උපකාර වෙනවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය යෝනිසෝ මනසිකාරය ධර්මානුධම් ප්‍රතිපදාවාදී තියෙනකොට තමයි ශ්‍රේෂ්ඨ ගුණ වැඩෙන්නේ. ඒකට පසේ බුද්ධත්වයට සම්මා සම්බුද්ධත්වයට ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක ඒ අන්තිම ජීවිතය අදාළ වෙන්නේ ඒ පසේ බුදු බව බුද්ධ භූමිය පවා බුද්ධත්වයේ පවා ලබන්ට පින උපකාර වෙනවා. ඒවන් මහත්තිකා මේ වගේ මහා අර්ථවත් මහා අභිවෘද්ධිය පිණිස පවතිනවා. ඒසා යදිදං පුඤ්ඤ සම්පදා යම් මේ පුණ්‍ය සම්පත්තියක් ඇදේ මෙසේ මහත් අභිවෘද්ධිය පිණිස පවතී. තස්මා ධීරා පසංසන්ති. එනිසා ධීරයෝ එනිසා මේ ධෛර්ය සම්පන්න නුවණැත්තෝ ප්‍රශංසා කරන පණ්ඩිතා කත පුඤ්ඤතා ඒ ගුණයෙන් යුතු නුවණැත්තෝ ප්‍රශංසා කරනවා කළ පිං ඇති බව. හරි පිං කරලා තියෙන්නේ ඔබ කියලා ප්‍රශංසා කරනවා නුවණැත්තෝ. නැත්තම් iriසියාවට ගරහනවා. සැප සම්පත් ලැබෙනකොට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා කලින් ජීවිතවල පුරන ලද ගුණ ධර්ම නිසා බණ ඇහෙනකොටම පළවෙනි ගාථාවේ පළවෙනි පද දෙක අහනකොට අවබෝධ කළා. නමුත් උන්වහන්සේ කොච්චර ගුණවත්ද කියන්නේ ඒ පළවෙනි බණ පදේ කියලා දුන්න අස්සජි මහරහතන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙලා ඉදි පවා වන්දනා කළා. උන්වහන්සේට පුදිසාවට පවා. එවැනි ගුණවත් බව පිහිටන්නේ උන්වහන්සේලා සසරෙම ගුණවත් නිසා. ඒ පුණ්‍ය නිධානයේ ප්‍රතිඵල බලන්න සුළු මොහොතකින් අවබෝධ කළා. ප්‍රඥාව සම්බන්ධ කාරණේදී බුද්ධ කාලේ හිටපු ශ්‍රාවකයොත් එක්ක බලද්දී අපි අහස පොළොව වගේ. අපි මේ බණ අහනවා අවබෝධය කරා හිත මෝරා යන්නේ. ඒ නිසා මේ නිධිකණ්ඩ සූත්‍රයේ පින හරි වැදගත්. පින ගැන කියන කතාව. මේ දේශනා තියෙද්දිත් මේවා දැනගෙනත් සමහරු සාම්ප්‍රදායික මත කියවනවා ඉතින්. පින් කරලා වැඩක් නැහැ සසර දෙක් වෙනවා. නමුත් මේ දෙසුම මේ කුද්දක පාඨ කියන කුද්දක නිකායේ මුලින්ම තියෙන දේශනාවක්. කුද්දක නිකායේ කුද්දක පාඨ පරිච්ඡේදය යටතේ. ඒ නිසා නිධිකණ්ඩ සූත්‍රය ඇත්තටම මතක තියාගන්න වටිනවා. හැම දෙයක්ම සබ්බ මේ තේන ලබ්බති. හැම දෙයක්ම ලබන්න මේ පුණ්‍ය නිධානයේ හේතු වෙනවා. ඊළඟට අපි සූත්‍ර සංග්‍රහයේ තියෙන අනිදේශනය ඉගෙන ගනිමු. ඒ දෙසුමට කියන්නේ චරිමාවලෝප සූත්‍රය කියලා සූත්‍ර සංග්‍රහයේ තියෙන අන්තිම පිඬ. අන්තිම බත් පිඬ කියන නමින් අපි කුද්දක නිකායේ දැන් අපි අද වර්තමානයේ හඳුන්වන්නේ ඒ දෙසුම දාන සංවිභාග සූත්‍රය. දානය බෙදා හදා ගැනීම ගැන වදාළ දෙසුම. කතිතාම වටින දෙසුම. උත්තං හේතං භගවතා උත්ත මරහතාති මේ සුතං. ඉති උත්තක පාළියේ තියෙන. කුද්දක නිකායේ පළවෙනි පොතේ. නමුත් ඉති උත්තක පාළි කියන්නේ කුද්දක නිකායේ වෙනම කොටසක්. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා සුගතයන් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අරහත් වූ සර්වඥයන් වහන්සේ විසින් මේ වදාන ලද බවයි මා විසින් අසන ලද්දේ. ඒවංච භික්ඛවේ සත්තා ඥානෙයුං දාන සංවිභාගස්ව විපාකං යතාහං ඥානාමි නාදත්වා භුංජෙයුං. බුදුරජාණන් වහන්සේ දිනක් වදාලා හරි ලස්සන කරුණක්. මේ දානය ගැන ඔබ දැන් අද ධර්ම දානය දෙනවා. ඔබ මාසික සාමාන්‍යයෙන් බෞද්ධ මාසිකට සැරයක් හරි දානයක් දෙනවනේ. එතකොට බලන්න මේ දානයේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ වදාන විදිහ. මහණෙනි බෙදා හදා දන් දීමෙහි දන් දී වැළඳීමෙහි බෙදා දී වැළඳීමෙහි අනුසස් මම්සේ යම් කෙනෙක් දනීද මම් යම්සේ දන්නවද එසේම අන් අයත් දන්නවද ඔවුන් නම් නොදී නොවළඳන්නා හුය. බුදුරජාණන් වහන්සේ වදාළදී සරල අර්ථය තමයි මේ දන් පැන් බෙදා හදා ගැනීමේ ආහාර පාන ආදී බෙදා හදාගෙන අනුභවයේ වටිනාකම විපාකය බුදුරජාණන් වහන්සේ වගේ දන්නවනම් කවුරුත්
බෙදා හදා ගන්න නැතුව නම් වළඳන්නේ නැහැ. බෙදා හදා ගන්න නැතුව නම් වළඳන්නේ නැහැ. ඒ තරම් ආනිසංස තියෙනවා. නච නේසං මච්චේර මලං චිත්තං පරියාදාය තිත්තේය. ඔවුන්ගේ සිත් මසුරු මලින් මැඩ පැවැත්විලා නම් පවතින්නේ නැහැ. අල්ලාගෙන සිටින්නේ නැහැ මසුරුකමින්. යෝපිනේසං අස්ස චරිමෝ ආලෝපෝ චරිමං කබලං තතෝපින අසං විභජිත්වා භුංජෙය්‍යෝ සචේ නේසං පටිග්ගහකසු. ඉතින් යම් කිසි කෙනෙක් පිළිගන්ට ඉන්නවා නම් තමන්ගේ පිඟානේ තියෙන අන්තිම බත් පිඩ ඒකෙන් හරි කොටසක් ඒක බාර ගන්නට කෙනෙක් ඉන්නවා නම් ඔහු ඒකත් නොදී වළඳන්නේ. ඒකත් නොදී වළඳන්නේ. ඒක සුළු දෙයක් කියලා තකන්නේ නැහැ. එයින් කොටසක් හරි දෙනවා. අන්තිම පිටෙන් කොටසක් හරි. එහෙම නැත්නම් ඒක තවත් විදිහට විස්තර කරනවා. ඔන්න තමන්ට හම්බුන ආහාර කොටසක් තියෙනවා. ඒ ආහාර ටික ඉල්ලන අයට දෙනවා. අවශ්‍යයට බල බත් පිට දීගෙන යනකොට තමන්ට කියලා එක කොටසක් වෙන් කරගන්නවා. එක පිටක්. තවත් කෙනෙක් එනවා එයත් මේ දානේ බලාපොරොත්තු වෙන. එතකොට තමාට තියෙන කොටසෙන් හරි කොටසක් දෙනවා. ඒ තරම් දානේ ආනිසංස දන්න කෙනා අතහරිනවා මසුරුකම අතහරිනවා. අන්තිම බත් පිටෙන් හරි අන්තිම බත් පිට තිබ්බත් කොටසක් නොදී වළඳන්නේ. යස්මාචකෝ භික්කවේ සත්තා න එවං ජානಂತಿ දාන සංවිභාගස්ස විපාකං යතං ජානම්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම දානේ විපාක දන්න තරම් මේ සත්වයෝ අනිත් මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ නොදී වළඳනවා. දැන් අම්මලා සමහරු ඉන්නවා පොඩි ළමයිට කියනවා රසවත් කෑමක් කමු චීස් කෑල්ලක් කමුනොත් මගේ ඇතුළට ගිහලා කන්න. ඔය වටේ පිටේ ළමයි දකි උගන්වන්නේ නැහැ දෙන්න. සාමාන්‍ය දෙයක් දෙනවා. ගහක හැදෙන ගෙඩියක් අබ ගෙඩියක් දෙයි. බිමට වැටිච්ච තැලිච්ච ගෙඩියක් දෙනවා. වැලවරක ගෙඩියක් දෙනවා. නමුත් ප්‍රණීත ආහාරයක් දෙනවද කියලා ඔබ බලන්න. ඒව වෙනම ෆ්‍රිජ් එකේ තියලා තමන්ගේ දරුවන්ට විතරක් දෙනවා. ඒ අයටත් පුරුදු කරනවා මේ එක එක්කෙනාට දෙන්න එපා. එතකොට ඒක මසුරුකම වැඩෙන ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ තරම් දාන විපාක දන්නවා නම් ඒ විදිහට නොදී වළඳන්නේ නැහැ. මසුරු මලින් ඔවුන්ගේ සිත් යටපත්ව පවතින්නේ නැහැ. ඒතමත්හං භගවාවෝච. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා තත්ථේතං ඉති උච්චතේ මෙසේද පවසන්නේ. එවං චේ සත්තා ඥානෙයුං යතහා වුත්තං මහේසිනා. මහර්ෂි බුදුරජාණන් වහන්සේ විසින් යමක් දේශනා කළාද ආන්නේ දේශනා කරපු විදිහට යම් මිනිසුන් යම් සත්‍යයෙන් දන්නවනම් විපාකං සංවිභාගස්ස බෙදා හදා ගැනීමේ වටිනාකම දන් දීමේ විපාකය යතා හෝති මහප්පලං යම් විදිහකට බෙදුවොත්ද මහත්ඵල වෙන්නේ විනේයුං මච්චේර මලං විප්පසන්නේන චේතසා දජ්ජුං කාලේන අරියේසු යත්ථ දින්නම් මහප්පලං. යම් තැනකට දුන්නාම යම් ආර්යයන් වහන්සේලාට දුන්නාම මහත්ඵල ලැබෙනවාද? ආනිබඳු ආර්යයන්ට සුදුසු කාලේ පහන් සිතින් දන් දෙනවා. ඉතින්නේ දජ්ජුන් කාලේන සුදුසු කාලේ අරියේසු ආර්යයන් කෙරෙහි දන් දෙනවා. ආර්යයන් කෙරෙහි සුදුසු කාලේ දන් දෙනවා. පහන් සිතින් දන් දෙනවා. විප්පසන්නේන චේතස පැහැදුණු ප්‍රසාදමත් සිතින් දන් දෙනවා. අන්නංච දත්වා බහුනෝ දක්ඛිනයේසු දක්ඛිනං ඊතෝ චුතා manussත්තා සග්ගං ගච්ඡanti දායකා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අසුරෙන් අපි ඉගෙන ගන්න දන් පිළිගැනීමට සුදුසු වූ ආර්යයන්ට දන් පිළිගැනීමට සුදුසු වූ ආර්යයන්ට පරලොව අදහාගෙන යමෙක් දන් දෙනවාද දක්ඛිනයේසු දක්ඛිනං දක්ෂිනාර උතුමන්ට දක්ෂිනාව දෙනවද ඊතෝ චුතා manussත්තා මේන් චුතව මනුෂ්‍යාත්මයෙන් චුතව
සග්ගං ගච්ඡanti දායකයේ දායකයෝ ස්වර්ගයට යත්. දන් දෙන උදවිය ස්වර්ගයට යනවා. මේවා ඉතින් අපිට පිළිගන්න අකමැතියි කියලා අපේ දෘෂ්ටියට ගැලපෙන්නේ නැහැ කියලා බුද්ධ වචනය සැක කරලා හරියන්නේ. සමහරු ස්වර්ගයේ කියපු ගමන් කිපෙනවා. දිව්‍ය ලෝකේ උපදින්න බුදුබණේ නැහැ. ඕවා බොරු කතා කියලා බයිනවා. නමුත් මේ බුද්ධ වචනේ අපි කියපු එක නෙමෙයි. අර සමහරු හිතුවේ සුගතිය ගැන කතාවක් තිබ්බේ නැති නිසා මහමෙවුනාවෙන් සුගතිය ගැන කියද්දි හිතුවේ මේ හදලා කියනවා කියලා. නමුත් මේ දේශනාවලින් තමයි ඒ උපට දැක්වේ. සග්ගං ගච්ඡanti දායකා ස්වර්ගය යනවා දන් දෙන අය. තේච සග්ගං ගතා තත්ථ මොදන්ති කාමකාමිනෝ විපාකං සංවිභාගස්ස අනුබුන්ති අමච්චරා. ඒ දායකයෝ ස්වර්ගයට ගිහිල්ලා එහි සියලු කම්සප වලින් යුක්තව සතුට වෙනවා. මොදන්ති කාමකාමිනෝ කැමති දේවල් වලින් සතුට වෙනවා ස්වර්ගයට ගිහිල්ලා. මසුරු මල රහිත වූ බෙදා වැළඳීමේ ප්‍රතිඵල අනුභව කරනවා. ඔහු දැන් අනුභව කරන්නේ බෙදාගත්ත දේවල්. කියන්සා දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ ඒ නිසා ඔබ අද බෙදා හදා ගන්න දේ දන් දෙන දේ සුගතිය ගිය දවසට ඔබට ලැබෙනවා. ඔබ ඒ අනුභව කරන්නේ අද බෙදා හදාගත්ත දේවල්. විපාකං සංවිභාගස්ස බෙදා හදා දීමේ විපාකය අනුභුන්තිය අමච්චර මසුරු නැති පුද්ගලයෝ අනුභව කරනවා. අයම්පි අත්ථෝ බුද්ධෝ භගවතා භාග්‍යතුන් වහන්සේ මේ අර්ථය වදාලා ඉති මේ සුතන්ති මා විසින් මේ අසන ලදී. මේ තමයි දාන සංවිභාග සූත්‍රය නැත්නම් චරිමාලෝප සූත්‍රය අන්තිම බත් පිඩ ගැන. يعني දානේ විපාක බුදුරජාණන් වහන්සේ තරම් දන්නවා නම් අන්තිම පිඩෙනුත් පිළිගන්ට යමෙක් ඉන්නවා නම් කොටසක් නොදී වළඳන්නේ. පුංචි දෙයක් කියලා ඒක හිතන්නේ. මේක මට තියෙන මංගෙන් කරගති සාමාන්‍ය සිරිතක් තියෙනව නේද? අන්තිම පිටට ටිකක් ප්‍රණීත දේවල් තියාගන්න. ඒකෙනුත් කොටසක් දෙනවා. දැන් මේ දේශනාවන් අපි ඉගෙන ගන්නේ හිත පහදවා ගන්නට එකක්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන, ධර්මය ගැන, සංඝයා ගැන. අනිත් එක දැන් මේ දේශනාවේ තියෙන දේ අපේ ජීවිතේට ගලප ගන්න පුළුවන්. අපි ගැඹුරු විදර්ශනා සංඛ්‍යාත දෙයක් කිව්වොත් හැමෝටම ගලප ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ දානෙ දීම ගැන තමන් කන කැම පිඟානෙන් කොටසක් පුංචි දෙයක් හරි තමාට තියෙන පොඩි දේ හරි ඒකෙන් කොටසක් දන් දීම ගැන මේ කියන්නේ. එහි විපාක බුදුරජාණන් වහන්සේ තරම් විපාක දන්නවා නම් කවුරුත් නොදී වළඳන්නේ නැහැ. නිදිකණ්ඩ සූත්‍රයේ තියෙන දානය දෙන පින් රැස් කරගන්න විදි එහි විපාක මේ දාන සංවිභාග සූත්‍රයේ තියෙන විපාක හරි වටිනවා අපේ ජීවිතේට. ඒ නිසා අපි සියලු දෙනාටම මේ බුද්ධ දේශනාවන් මුල් කරගෙන ඒවා නැවත නැවත ඉගෙන ගනිමින් සිතමින් නුවණින් මෙනෙහි කරමින් කල්යාණ මිත්‍ර ඇසුරේ පිළිවෙත් පුරාගෙන මේ බුද්ධ ශාසනයම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු ආසනා විත්වා සාදු 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 පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරමු. අද අමාදුර විවර වේ සද්ධර්ම දේශනෙට විකාශන දායකත්ව එකතු කරමින් ධර්ම දානමේ පිං පුරා ගන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පදිංචි පින්වත් කසුන් අබේදීර මහත්මයා. ඒ පින්වතුන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් උස්සපේට පත්විත්වා. කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝායුෂ වේවා කරන සියලු ශාසනික කටයුතු සඵල වේවා. සසර වසනතුරු සත්පුරුෂයන්ගේ සහ සත්පුරුෂයන්ගේ ස්වභාවය වෙන්කර හඳුනා ගන්නට ප්‍රඥාව ලැබේවා. අසත්පුරුෂයන් හා එක් නොවීම වේවා. සත්පුරුෂයන්ට සිත කය වචනෙන් වරදක් නොවේවා. ඒ සත්පුරුෂ ඇසුරින් කිසිදා වෙන් නොවි මේ බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනින් සැනසෙන්නට ඒ පින්වතුන්ට මේ උතුම් පින්කම හේතුපකාර වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. 2021 අගෝස්තු මාස 17 වන දින මිය පරලොව ගිය ඩයනා අබේදිහිර මෑණියන්ට වසර 21කට පෙර මිය පරලොව ගිය ඩේවිඩ් අබේදිහිර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. දොන් කරෝලිස් අබේදිහිර ජයවික්‍රමසිංහයාටද ප්‍රීති කුමාරසිංහ නැන්දනියටද මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනිකුත් පවුල් වල මියකස් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ හැමගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඒ අබේධීර මහත්මයා, කසුන් අබේධීර මහත්මයා ඇතුළු සුජීවත් වාසය කරන පවුලේ සියලු දෙනාට මේ පුණ්‍ය අනුභවය නිරෝගී සුව දීර්ඝාෂ වෙත්වා, උතුම් චතුරාර්ය සත්‍ය සූසිය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. අද ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට පින් කැමති සියලු දෙනාට මේ පින පිහිටත්වා නිරෝගී සුව දීර්ඝාෂ වෙත්වා, මේ බුද්ධ ශාසනයම සෝසේ දහමඟ දියුණු කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝති. සාදු සාදු සාදු.